ඔබ දන්නවා ඊයේ නුවරඑළිය ප්‍රදේශයේ විශාල කිරි නිෂ්පාදන තොගයක් පාරේ හලලා ගඟට හලලා ජනතාව විරෝධය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මේන් පෙන්눔 කරන්නේ රාජපක්ෂ පාලනයේට නිසි ආර්ථික දැක්මක් සහ සැලසුම් සහගත ආර්ථිකයක් නොමැති බවයි. මොකද වී නිෂ්පාදනය වෙන වෙලාවේදී ගොවි ජනතාව පාරට ගෙනල්ලා වී මලු පුලුස්සමින් වී මිලදී ගැනීම සඳහා අරගල කරන්න සිද්ධ වෙලා තියෙනවා, බල කරන්න සිද්ධ වෙලා තිබෙනවා. එළවලු නිෂ්පාදනය වෙන කාලෙදී එළවලු නිෂ්පාදනය කරන ගොවීන්ට දඹුල්ලි, තඹුත්තේගම, කැප්පැටිපොළ, ඇඹිලිපිටිය ආදී ආර්ථික මධ්‍යස්ථානවල බැකෝ යන්ත්‍ර වලින් පුරවන තරමට එළවලු විසි කරන්න සිද්ධ වෙලා තිබෙනවා. දැන් ලංකාවේ පළවෙනි වතාවට කිරි නිෂ්පාදනය කරන ගොවීන්ට තමන් නිෂ්පාදනය කරන ලද කිරි නිසි මිලකට පමණක් නොවේ, කිසිසේත්ම විකුණාගත නොහැකි තත්වයක් ඇති වී ඒ කිරි ගඟට හලන්න සිද්ධ වෙලා තිබෙනවා, පාරට හලන්න සිද්ධ වෙලා තිබෙනවා. මෙවුන් පෙන්눔 කරන රාජපක්ෂ පාලනය පුනපුනා පවසන අන්ධහැර පාමින් පවත්වන මා සැනකෙලි සංදර්ශන සහිත ආර්ථිකයේ ප්‍රතිලාභ මේ රටේ නිෂ්පාදකයන් වෙත පැටවී ඇති බවයි. දැන් අපි ගත්තොත් දැන් අපේ රටේ සමහර බහණ්ඩ අලවියේදී ගැටලුවක් එන්න පුළුවන් ඒවා නිෂ්පාදනයේ වැඩි වීම නිසා. නමුත් කිරි නිෂ්පාදනයේ ගැටලුව ඇති වී තිබෙන්නේ රට කිරි වලින් ස්වයං පෝෂිත වීම හේතු කොටගෙන හෝ කිරි නිෂ්පාදනය රටේ අවශ්‍යතාවයට අනුව නිෂ්පාදනය කිරීම හේතු කොටගෙන නෙවෙයි. මේ වන විටත් රට ආසන්න වශයෙන් ගත්තොත් 120කට ආසන්න ප්‍රමාණයේ අපේ රටේ කිරි අවශ්‍යතාවය නිෂ්පාදනය කරන්නේ. මීට අවුරුදු 3කට පමණ තිබුණා 17ක් විතර. නමුත් උතුරු නැගෙනහිර සංඛ්‍යා ලේඛන එකතු වුණාට පසුව දැන් ඒ 120ක 21ක අගයට ගිහිලා තිබෙනවා. එහෙනම් වාර්ෂිකව අපේ රටේ කිරි සහ කිරි ආශ්‍රිත ආහාර වෙනුවෙන් අවශ්‍ය නිෂ්පාදනය නොකරන රටක්. ඒ වෙනුවට කිරි සහ කිරි ආශ්‍රිත ආහාර 80කට ආසන්න ප්‍රමාණයක් පිට රටින් ආනයනය කරන රටක් අපේ රට. ඒතර එක පැත්තකින් නිෂ්පාදනයේ තියෙන රටේ අවශ්‍යතාවයෙන් 5න් එකක් විතර. අනිත් පැත්තේ රටේ අවශ්‍යතාවයෙන් 5න් 4ක් විතර පිට රටින් ආනයනය කරනවා. එවැනි තත්ත්වයක් තුල ඇති වී තිබෙන දේ තමයි නිෂ්පාදනය කරනු ලබන කිරි ටිකවත් විකුණා ගන්න බැරි තත්වයකට අද රට මුහුණ දීලා තිබෙනවා. මේකේ ප්‍රතිවිරෝධය ගත්තොත්, මේකේ පරස්පරය ගත්තොත්, ගොවි ජනතාව Tamanට කිරි ටික විකුණා ගන්න බැරිමේ දුෂ්කරතාවයකට මුහුණ දීලා තිබෙනවා. පාරිභෝගික ජනතාව Tamanට සාධාරණ මිලකට කිරි පැකට් එකක් ගන්න බැරි තත්වයකට මුහුණ දීලා තිබෙනවා. එක විට මේක වෙන්නේ කොහොමද? එක පැත්තකින් කිරි නිෂ්පාදන ගොවියත් අසීරුතාවයට පත් කරලා තිබෙනවා. තව පැත්තකින් කිරි පරිභෝජනය කරන පාරිභෝගිකයත් අසීරුතාවයකට පත් කරලා තිබෙනවා. මේ සියල්ලංගෙම පෙන්눔 කරන්නේ ආර්ථිකයේ පිළිබඳ දැක්මක්, සැලැස්මක්, නිසි ඉදිරියක් මේ ආණ්ඩුවට නොමැති බවයි. උදාහරණයක් ගත්තොත් ඔබ දන්නවා අපේ රටේ කිරි අවශ්‍යතාවය ගත්තොත් 2009 අවුරුද්දේ කිරිපිටි කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් 62475ක් ආනයනය කරලා තිබෙනවා. 2010 වසරේ කිරිපිටි කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් 72548ක් ආනයනය කරලා තිබෙනවා. 2011 වසරේ කිරිපිටි ටොන් මෙට්‍රික් ටොන් 84172ක් ආනයනය කරලා තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් සෑම වර්ෂයකම කිරිපිටි ආනයනය කිරීම මෙට්‍රික් ටොන් 10000කින් පමණ ඉහළ ගිහිලා තිබෙනවා. 2009 62ක් වෙනකොට 2010 72ක් 2011 84ක් ආදී ලෙස වාර්ෂික කිරිපිටි ආනයනය කරන ප්‍රමාණය වැඩි වෙලා තිබුණා. වියදම් කරන මුදල ගත්තොත් 2009 මිලියන 18090ක් වියදම් කරා කිරිපිටි ආනයනය වෙනුවෙන්. 2010 මිලියන 27982ක් වැය කරා. 2011 මිලියන 36530ක් වැය කරලා තිබෙනවා. කියන්නේ මිලියන 36000කට ආසන්න ප්‍රමාණයක් 2011 වසරේදී කිරිපිටි ආනයනය කිරීම වෙනුවෙන් වෙන් කරලා තිබෙනවා.
බට සහ මේද නිෂ්පාදන ඒ ආසිත නිෂ්පාදන වෙනුවෙන් 2009 ආනයන කරලා තියෙනවා බට කිලෝග්‍රෑම් 6,12,382ක්. ඒ වෙනුවෙන් වැය කරලා තියෙනවා මිලියන 151ක්. 2010 ආනයන කරලා තිබෙනවා බට 8,10,400ක්. ඒ වෙනුවෙන් වැය කරලා තිබෙනවා මිලියන 424ක්. 2011 ආනයන කරලා තිබෙනවා බට කිලෝග්‍රෑම් 8,62,923ක්. ඒ වෙනුවෙන් වැය කරලා තිබෙනවා මිලියන 470ක්. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? කිරිපිටිත් ආනයන කරන ප්‍රමාණය වැඩි කරලා තිබෙනවා. ඒ සඳහා යන වියදම් ප්‍රමාණයත් වැඩි කරලා තිබෙනවා. වැඩි වෙලා තිබෙනවා. බටර් ගත්ත ආනයන කරන ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි වෙලා තිබෙනවා. යන වියදමත් වැඩි කරලා තිබෙනවා. ඒ වගේම චීස් ආනයන කරලා තිබෙනවා මෙට්‍රික් ටොන් 1057ක් 2009 අවුරුද්දේ. ඒ වෙනුවෙන් මිලියන 629ක් වැය කරලා තිබෙනවා. 2010 වසරේ මෙට්‍රික් ටොන් 1274ක් ආනයන කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් මිලියන 758ක් වැය කරලා තිබෙනවා. 2011 වසරේ චීස් මෙට්‍රික් ටොන් 1625ක් ආනයන කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 990ක් වැය කරලා තිබෙනවා. ඒකට කල්පනා කරලා බලන්න. චීස් ආනයන කිරීමත් වැඩි කරලා තිබෙනවා වාර්ෂිකව. ඒ වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණයත් වැඩි කරලා තිබෙනවා. ඒ නිසා පසුගිය වසර 3 සංසන්දනය කරලා බැලුවා. එන්න කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ගෙන්වීමේ ප්‍රමාණයත් වැඩි කරලා තිබෙනවා. ගෙන්වීම සඳහා වැය කරන මුදල් ප්‍රමාණයත් වැඩි කරලා තිබෙනවා. සියල්ල ගත්තොත් 2009 කිරිපිටි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙට්‍රික් ටොන් 64,144ක් ගෙන්නලා තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 18,870ක් වැය කරලා තිබෙනවා. 2010 කිරිපිටි බට චීස් මෙට්‍රික් ටොන් 74,632ක් ආනයන කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 29,064ක් වෙන් කරලා තිබෙනවා. වැය කරලා තිබෙනවා. 2011 වසරේ මෙට්‍රික් ටොන් 86,674ක් ආනයන කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 37,990ක් වැය කරලා තිබෙනවා. මේ අවුරුද්දේ පළවෙනි මාස 3 විතරක් ජනවාරි මාර්තු මාස 3 විතරක් ඒ මාස 3 විතරක් ආනයන කරලා තිබෙනවා මෙට්‍රික් ටොන් 24,775ක්. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 11,483ක් වැය කරලා තිබෙනවා. එහෙනම් මේ සංඛ්‍යා ලේඛන වලින් පෙන්눔 කරන්නේ කුමක්ද? අපේ රටේ කිරි අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් පිටරටින් ආනයනය කරන බවත් ඒ වෙනුවෙන් විශාල මුදල් කන්දරාවක් වැය කරන්න සිදු වී තිබෙන බවත්. ඒ නිසා එවැනි තත්වයක් කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ශාස්ත්‍රයේ මතුවලා තිබියදී සිද්ධ වෙන්නේ මොකද්ද? නිෂ්පාදනය කරන කිරිත් පාරේ හලන්නත් ගඟට හලන්නත් සිද්ධ වෙලා තිබෙනවා. මේ හේතුව මොකද්ද? අපේ රටේ ප්‍රධානම කිරි මිලදී ගන්න රජයේ සතු තිබුණු මිල්කෝ ආයතනය. මිල්කෝ ආයතනය තමයි අපේ රටේ කිරි නිෂ්පාදනයෙන් ආසන්න වශයෙන් ගත්තොත් 60ක් පමණ මිලදී ගන්න. ඊට අමතරව කාගිල් සමාගම තිබෙනවා, නෙස්ලේ ආයතනය තිබෙනවා. ඒ වගේම කුඩා සම්පකාර සමිති තියෙනවා, කුඩා යෝගට් කර්මාන්තශාලා තිබෙනවා. මේවා තමයි ඉතුරු කිරි ටික මිලදී ගන්න. එතකොට එහෙමනම් කිරි මිලදී ගැනීමේ විශාල කාර්යභාරයක් රජය ඉටු කරමින් තිබෙනවා. 60කට ආසන්න ප්‍රමාණය. හැබැයි රජයේ ඒ මිලදී ගන්න මිල්කෝ ආයතනට මොකද්ද සිදු වෙලා තිබෙන්නේ? අපි තේරුම් ගන්නේ මේ කිරි මගහැලීම කිරි ශාස්ත්‍රයේ අද මතුවී තිබෙන ගැටලුවල ප්‍රධාන අරමුණ බවට පත් වී තිබෙන්නේ මිල්කෝ ආයතනයේ පෞද්ගලීකරණය කොට විකුණා දැමීම සඳහා දරන ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් මෙතන තිබෙන්නේ. මම ඒක පැහැදිලි කරනවා. මිල්කෝ ආයතනයේ වත්මන් සභාපතිවරයා කවුද? මිල්කෝ ආයතනයේ වත්මන් සභාපතිවරයා නෙස්ලේ ආයතනයේ කර්මාන්ත කළමනාකරු හැටියට වැඩ කරපු පුද්ගලයා තමයි අද රජයේ මිල්කෝ ආයතනයේ සභාපතිවරයා බවට පත් කරලා තිබෙනවා. ඔහු තමයි ඕස්ට්‍රේලියානු නෙස්ලේ සමාගමේ කන්ට්‍රි මැනේජර් හැටියට කටයුතු කරේ වර්තමාන සභාපතිවරයා. එනිසා මේ සභාපතිවරයා මුළුමනින්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත් කොට තිබෙන්නේ මීට කලින් නෙස්ලේ ආයතනයේ මෙහෙවන ලද ඒ ඕස්ට්‍රේලියානු සමාගමේ ප්‍රධාන නියෝජිතයෙක් හැටියට කටයුතු කර පුද්ගලයා තමයි මේ සභාපතිවරයා. මේ උපසභාපතිවරයා පසුගිය මහමැතිවරණේ ඡන්දය ඉල්ලලා පරාජයටපත් වුණු සංජය ලීලාරත්න වැනි නළුවා. දැන් මේ එතුමා දාලා තිනවා කිරි ශේත්‍රයට හරක් වලට නැටුම් උගන්වන්න වෙන්නේ. ඉතින් ඒ නළුවා තමයි මේ සභාපතිවරයා හැටියට කටයුතු කරන්නේ. උපසභාපතිවරයා හැටියට. එනිසා මේ ආයතනයේ ප්‍රධානින් දෙදෙනා පත් කිරීම විසින්ම පෙන්눔 කරනු ලබනවා
මෙම ආයතනයේ කෙරෙහි ආණ්ඩුවේ දැක්ම සහ උවමනාව. එක්කෙනෙක් නෙස්ලේ සමාගමේ කර්මාන්ත ශාලා කළමනාකරු හිටපු අනිත් කෙනා ලංකාවේ චිත්‍රපට සහ වේදිකා නළුවෙක් කිරි ශේෂ්ත්‍රයට පත්. ඒ ප්‍රධාන තනතුරට පත් කරලා තිබෙනවා. එතකොට මෙම ආයතනය මුහුණ දී තිබෙන ප්‍රධාන ගැටලු කීපයක් තිබුණා. ඒ කියන්නේ අපේ රටේ ප්‍රධාන ලෙස ගත්තොත් අපිට තිබෙන්නේ නාරාහෙන් පිට තිබෙනවා. ඒ වගේම USD මැෂින් එකක් තියෙනවා පොළොන්නරුවේ. දිගන තිබෙනවා, අඹේවල තිබෙනවා. ඒ නිසා රට පුරා කරන නිෂ්පාදන කිරි පිටි සැකස් කිරීම සඳහා අපි ගෙනියන්න ඕන අඹේවලට. අනිත් කුඩා ඒවා තමයි අනිත් තුනට ගෙනියන්න තියෙන්නේ. ඒ නිසා අවශ්‍ය වී තිබුණා අපේ රටේ කිරි කර්මාන්ත ශාලා කිරි නිෂ්පාදනයේ වැඩිධාරිතාවක් දෙන ප්‍රදේශ ඉලක්ක කොට ගනිමින් කර්මාන්ත දියුණු කිරීමක අවශ්‍යතාවයක් තිබුණා. විශේෂයෙන්ම අප අමාත්‍යාංශ දරන කාලේ මේ වකවානුවේදී අපි යෝජනා කරලා තිබුණා. නාරාහෙන් පිට කිරි කර්මාන්ත ශාලාව, හම්බන්තොට කිරි කර්මාන්ත ශාලාව සහ කන්තලේ කිරි කර්මාන්ත ශාලාව. සම වෙන්න. නාරම්මල කිරි කර්මාන්ත ශාලාවක්, හම්බන්තොට කිරි කර්මාන්ත ශාලාව සහ කන්තලේ. නාරම්මල කිරි කර්මාන්ත ශාලාව සඳහා අපි මුදල් හොයාගෙන ඒ වගේම ඉන්දියානු කිරි සංවර්ධන මණ්ඩලයෙන් තාක්ෂණික සහාය ලබාගෙන ඒ කිරි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික වැඩ කටයුතු අපි ආරම්භ කරලා තිබුණා. ඒ වගේම කන්තලේ භූමි ප්‍රදේශය අපි වෙන් කරගෙන තිබුණා. ඒ නිසා අවශ්‍ය වී තිබුණේ කිරි නිෂ්පාදනය වැඩි කරනවා නම් ඒ වැඩි කරන කිරි නිෂ්පාදනය ඒකරාශි කර ගැනීම සඳහා අවශ්‍ය වෙන කර්මාන්ත පද්ධතිය දියුණු කිරීමේ අවශ්‍යතාවය තිබුණා. මොකද කිරි කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. දැන් අපිට පුළුවන් කර්මාන්ත පපඩම් හදලා වැඩි වුණාට පස්සේ පපඩම් කර්මාන්ත ශාලාවට පුළුවන් පපඩම් සැදීම නතර කරන්න. දැන් වැඩි කියලා. හැබැයි කිරි නිෂ්පාදනය අපිට එහෙම නතර කරන්න බෑ. ඒ ගැහැණු සතාට සතෙක් ලැබුණට පසුව ස්වභාවිකවම කිරි නිෂ්පාදනය වෙනවා. අපිට කියන්න බෑ දැන් රටේ මේවා මිලදී ගන්න විදියක් නැහැ, කර්මාන්ත ශාලා වලට ගෙනහිලා මේවා කිරි පිටි බවට පත් කරන්න විදියක් නැහැ, අනිකුත් අතුරු නිෂ්පාදන සකස් කරන්න විදියක් නැහැ. ඒ නිසා කිරි නොදා ඉන්න කියන්න බෑනේ. දැන් අපිට පුළුවන් පපඩම් නොහදා ඉන්න කර්මාන්ත ශාලා. ඒ නිසා කිරි ශේෂ්ත්‍රය වර්ධනය කරනවා නම් ඒ වර්ධනය කිරීමට සමානුපාතික ලෙස මොකද කරන්න ඕනකම තිබෙන්නේ? ඒ සඳහා ඒවර එක්රස් කරගත් ගබඩා පද්ධතිය සහ කර්මාන්ත ශාලා පද්ධතිය දියුණු කළ යුතු තිබුණා. නමුත් ආණ්ඩුවට ඒක කිසිදු දැක්මක් තිබුණේ නැහැ. දැක්මක් තිබුණ නැතුව තමයි ආණ්ඩුව කටයුතු කරේ. අන්තිමේදී ආණ්ඩුව ගෙනාවා USD කියන වර්ගයේ මැෂින් දෙකක් ගෙනාවා. ඒ මැෂින් දෙක ඔබට දැන් ගියත් ඒ වර්ගයේ මැෂින් එකක් ඉන්ටර්නෙට් එකට ගියොත් හොයාගන්න පුළුවන් මේ මැෂින් එක වටිනාකම රුපියල් මිලියන 220යි. හැබැයි මේ මිල්කෝ ආයතනෙම මැෂින් එකක් ගෙනාවේ රුපියල් මිලියන 330ට. ඒ 330ට ගෙනල්ලා මැෂින් ඊට වඩා අඩුවට වෙළඳ පොලේ තිබියදී. ඒක ගෙනාවේ මිල්කෝ ආයතන ඍජුව ඒ මිලදී ගැනීම කරා නම් මේ පින්ලන්තෙන් තමයි මේ මැෂින් දෙක ගෙනාවේ. කෙලින්ම පින්ලන්තෙන් මිල්කෝ ආයතන මිලදී ගත්තා නම් මෙච්චර වෙන්නේ නැහැ. හැබැයි මේ මිලදී ගත්තේ ඉන්දියානු නියෝජිත සමාගමක් කරා. මිලදීගෙන මෙම යන්ත්‍ර දෙක ගෙනාවා. එහි එකක් පොළොන්නරුව ස්ථානගත කරා. ඒකෙන් ආසන්න වශයෙන් ගත්තොත් පැයකට කිරි ලීටර් 4000ක් ආසන්න වශයෙන් ගත්තොත් ඒකේ මේ ෆාස්ට්‍රීකරණය කරන්න පුළුවන්. ඒ තත්ත්වයටපත් කරන්න පුළුවන්. තාප පීඩාවකට අධි තාපය සහිත රත් කිරීමකට තමයි රත් කරන්නේ. ඒ ක්‍රියාවලිය කරලා ඒකේ විස නතර නැවත මේ ඇසුරුම් කරන කරලා වෙළඳ පොළට එවන්න පුළුවන්. ඒතර ඒක පොළොන්නරුව. අනිත් එක කොහෙද තියෙන්නේ කියලා අපි අහනවා තොණ්ඩමන මාත්‍යවරයාගෙන්. අනිත් එක තිබෙන්නේ දිගන. දැන් මාස 9 තිස්සේ ඒ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගෙනලා දිගන කර්මාන්ත ශාලාවේ ගබඩාවකට දාලා පැකින් කඩන්නෙත් නැතුව තාම තියෙනවා. මාස 9 තිස්සේ. එයි කර්මාන්ත ශාලාවට අවශ්‍ය යන්ත්‍ර උපකරණ ගේනවා. හයි කරන්න තැනක් හොයාගෙන නැහැ. දිගන එක ගබඩාවක පැත්තක පොළොව සකස් කරලා තැනක් හැදුවා ලක්ෂ 13ක් වියදම් කරලා. ඊට පස්සේ ඒක වෙනස් කළා දැන් වෙන තැනක හදන්න යනවා. ඒ නිසා යන්ත්‍ර සූත්‍ර ණයට ගෙනල්ලා මිල්කෝ ආයතන විශාල ණය බරක් පටවලා සැබෑ මිලට වඩා අධික මිලක් ගෙනල්ලා අද මොකද සිද්ධ කරලා තිබෙන්නේ? එම යන්ත්‍ර සූත්‍ර අද දිගන කර්මාන්ත ශාලාවේ දිරණ බවට පත් වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. මේවා මිලදී ගැනීම සඳහා මිල්කෝ ආයතනයේ ඉන්න තාක්ෂණික නිලධාරීන් උපයෝගී කරගෙන අවශ්‍ය තාක්ෂණික අධ්‍යයනයක් කරේ නැහැ. ශක්්‍යතා අධ්‍යයනයක් කරේ නැහැ. එහි ප්‍රතිඵල හැටියට මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? ඒ කිරි USD මැෂින් එකට ඇතුල් කරන්න කලින් මිශ්‍රණයක් සකස් කරන්න ඕන. ඒ මිශ්‍රණය සකස් කරන යන්ත්‍රයක් ගෙනල්ලා තිබෙන පොළොන්නරුවේ හයි කරලා. හැබැයි ඊට අනුරූපී විදිහට මිශ්‍රණය හැදෙන්නේ නැහැ.
අද පොළොන්නරුවේ මැෂින් එක පාවිච්චි කරන්නේ නාරාහෙන් පිටේ මිශ්‍රණ හදාගෙන ගිහිල්ලා. මොකද සිද්ධ වෙන්නේ? පොළොන්නරුවෙන් කිරි අරගෙන නාරාහෙන් පිටට ගෙනලා මිශ්‍රණයක් බවට පත් කරලා ආය පොළොන්නරුවේ ගබඩාවට අරන් ගිහිල්ලා ඒ මැෂින් එකට ඇතුල් කරනවා අධිතාප පීඩනයක් දෙන්න. මොකද්ද මේ කරන්නේ? විශාල මුදල් නාස්තියක් කරලා තිබෙනවා. විශාල හොරකමක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. දැන් එතනින් අතර වෙන්නේ නැතුව මේ මාගාව තියෙන කැබිනට් පත්‍රිකාව ආරුමුගන් තොණ්ඩමන් 2012 මාර්තු මාසේ 16 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු පත්‍රිකාව. මේ පත්‍රිකාවේ මොකද්ද කියන්නේ? මේ පත්‍රිකාවේ ඔහු ලෑස්ති වෙනවා මේක දිගින් දිගටම තිබු වැඩක්. අපේ රටේ නාරාහෙන් පිට ගබඩා සංකීර්ණයක් අපේ රටේ කිරි ශේෂ්ත්‍රයට ඇතුළත් වීම සඳහා ඩෙන්මාර්ක් රජය දිගින් දිගටම උත්සාහ කරමින් හිටියා. දැන් මේ මිලදී ගැනීම සඳහා ඩෙන්මාර්ක් රජය උත්සාහ කරමින් තිබුණා. ඒ නිසා විවිධ ආණ්ඩු වලට බලපෑම් ආවා. භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ජනාධිපතිවරුන්ගෙන් මේ ඩෙන්මාර්ක් රජයට පවරන්න ඕන කියලා. දැන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා තොණ්ඩමන් අමාත්‍යවරයා පහුගිය මාර්තු මාසේ 16 වෙනිදා ඩෙන්මාර්ක් රජයෙන් යුරෝ මිලියන 33.7ක ණයක් ගන්න. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 500ක ණයක් ගන්න. රුපියල් කෝටි 500ක නම් අධික පොලියට අධික රක්ෂණ ආවරණයක්. පුතේ ණය ගන්නකොට රක්ෂණ ආවරණයක් හදන්න ඕන. ඒකත් අධික රක්ෂණ ආවරණයක් සහිත ණය මුදලක් ගන්න. මේ මොකක් වෙනුවෙන්ද? මේ යන්ත්‍ර සූත්‍ර පද්ධතිය දිනු කරන්න හරි නෙවෙයි. නාරහෙන් පිට ඊතර තියෙන කර්මාන්තශාලාව වෙන තැනකට ගෙනියන්න. ඒතර ඒක කිරි ශේෂ්ත්‍රයේ කිසිම ඵලදායීතාවයක් තියෙන එකක් නෙවෙයි. නිසා විශාල ණය කන්දරාවක හිරේ කිරීම සඳහා සැලැස්මක් තියෙනවා. මේ අවසන් අවස්ථාව තමයි මිල්කෝ ආයතනයේ ඩෙන්මාර්ක් රජයේ අතටපත් කිරීමේ වෑයමක් මේ ඇස්සේ තිබෙනවා. ඒ නිසාද මේ කිරි ශේෂ්ත්‍රය මතු කරලා තිබෙන මේ ප්‍රශ්නේ. කිරිගොවි ජනතාවගේ කිරි පාරේ විසිකන්න සිද්ධ වුණාට පස්සේ සාමාන්‍ය ජනතාවට කිරි ටික විකුණා ගන්න බැරි තත්ත්වයක් ඇති වුණාට පස්සේ ජනතාවගෙන් පෙළඹවීමක් කරනවා තවදුරටත් මිල්කෝ ආයතනයේ වැඩක් නැහැ. ඒ තවදුරටත් තමන්ගේ වුවමනාවන් ඉටු කරන්න සමත් වෙච්ච ආයතනයක් නෙවෙයි. ඕක තිබ්බත් එකයි වික්කත් එකයි කියලා. ඒ නිසා ලංකාවේ හැමදාමත් කරේ යම් ආයතනයක් විකිණීමකට පෙර ඒ ආයතනය කඩා වැට්ටුවා. ඒ ආයතනය කඩා වට්ටලා තමයි විකිණීමට අවශ්‍ය වෙන සාධාරණත්වය හැදුවේ. ලක්ස්පේ කිරිපිටි කම්මල රජයේ සතුව තිබුණා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ලක්ස්පේ කිරි කර්මාන්තශාලාව විකුණනකොට ඒක ඉතාමත් හොඳින් කිරි නිෂ්පාදනය කරපු කර්මාන්තශාලාවක්. හැබැයි ඒක විකුණුවට සේවකයන්ගේ විරෝධයක් ආවා. ඒ නිසා ඒක ඉතාමත් ශාස්ත්‍රීය තත්ත්වයේ තිබුණු වෙලාවක්. ආණ්ඩුව මොකද කරේ? ලක්ස්පේ කිරි කර්මාන්තශාලාවට ගිනි තියලා වික්කා. ගිනි තිබ්බට පස්සේ කොහොමද මේක ගිනි අරගෙන තියෙන්නේ මේක ගොඩනගන්න විදියක් නැහැ කියලා වික්කා. එනේ අඹේවැල ගොවිපළ. ඉතාමත් සාරවත් ගොවිපළ. හොඳම තන නිල තිබුණු ගොවිපළ. හැබැයි විකුණන්න කලින් මොකද කරේ? ඒකේ තිබු සත්තු ටික ලෙඩ වෙන්න ඇරියා. තනකොළ ටික මැරෙන්න ඇරියා. මැරෙන්න ඇරලා අඹේවැල ගොවිපළ පවත්වාගෙන බැරි තත්වයකටපත් කරා. තත්වයකටපත් කරලා ඒක හැරි ජයවර්ධනට වික්කා. ලක්ස්ප්‍රේකත් ඒ විදිහටම වික්කා. ඒ නිසා ලංකා ඉතිහාසයේ හැමදාමත් අපිට තිබෙන උදාහරණ තමයි යම් ආයතනයක් විකිණීමට පෙර ඒ විකිණීමෙන් සේවකයන්ගෙන් එන විරෝධය අනිකුත් ජනතාවගෙන් විරෝධය සමනය කර ගැනීම සඳහා ආණ්ඩු කරන දේ තමයි ඒ කඩා වට්ටනවා. ඒ නිසාද මිල්කෝ ආයතන කඩා වට්ටපු ආයතන බවට පත් කරලා තිබෙන්නේ. දැවැන්ත ණය උගුලක හිර කරලා තිබෙනවා. අපි අමාත්‍යාංශයෙන් එනකොට ස්ථිර තැන්පතුවේ මිලියන 200ක් ඉතුරු කරලා ආවි. මිල්කෝ ආයතනය අවුරුදු ගණනාවක් තිස්සේ පාඩු ලැබපු ආයතනය. ලාභ ලබන ආයතන බවට අපි පරිවර්තන කරා මාස 14. ස්ථිර තැන්පතුවේ මිලියන 200ක් ඉතුරු කරලා ආවා. හොඳ කර්මාන්ත සැලැස්මක් තිබුණා. කිරිගොවීන් සවිමත් කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් තිබුණා. මේ සියල්ල ඒ අමාත්‍යාංශය තුළ අපි කටයුතු කරමින් තිබුණා. අද මොකද්ද කරලා තිබෙන්නේ? විශාල ණය බරක හිර කරලා තිබෙනවා. පහුගිය මාසයේ පඩිය නියමිත පරිදි ගෙවන්න බැරි කරලා තිබෙනවා. විශාල යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා නිකන් නිකරුණේ ගොඩ ගහලා තිබෙනවා. ඒ වගේම ඩෙන්මාර්ක් රජයෙන් කෝටි 500ක ණය මුදලක් ගන්න සැලසුම් කරමින් තිබෙනවා. මේ විදිහට මුළු ශේෂ්ත්‍රයේම මිල්කෝ ආයතන සෑම ශේත්‍රයක්ම කඩා වට්ටලා තියෙන ආණ්ඩුව මේ කඩා වට්ටන්නේ වෙන මොකටවත් නෙවෙයි. ඒ කඩා වැටීම හරහා තමයි පාඩු කිරීම හරහා තමයි ඒවා පෞද්ගලිකකරණය කිරීමට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කරේ. නිසා අද මේ මිල්කෝ ආයතනයේ කිරිගොවියාගේ කිරි විකුණා ගැනීම බැරිවීම විසින් පෙන්වු කරන අර්බුදේ සැබෑ ප්‍රතිඵලය තමයි මේ පෞද්ගලිකකරණය කරන්නේ. එහෙම නැත්නම් නෙස්ලේ සමාගමේ හිටපු කන්ට්‍රි මැනේජර්යි ෆැක්ටරි මැනේජර්යි ගෙනලා මේකේ සභාපති කරන්නේ නැහෙනේ. නළුවෙක් ගෙනලා මේක උපසභාපති කරන්නේ නැහෙනේ. ඒ ඔක්කොගෙම කරන්නේ මේ කඩා වට්ටන්න ඕන. මේ කඩා වට්ටලා පෞද්ගලිකකරණය කරන්න. දැන් මෙහෙම සිද්ධ වෙන අතර තව රජයටත් කිරිපිටි කියනවනේ මේ තියෙන්නේ මොකද්ද?
2012 වර්ෂයේ ත්‍රිපෝෂ වැඩසටහන සඳහා සම්පූර්ණ යෝධය සහිත කිරිපිටි මෙට්‍රික් ටන් 500ක් සපයා ගැනීම. මෛත්‍රීපාල සිරිසේන. මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් දානවා 2012 3.15 වෙනිදා. ඒ කැබිනට් පත්‍රිකාව මොකද්ද කියන්නේ? ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා මෙට්‍රික් ටන් 500ක් ඕනයි සම්පූර්ණ යෝධය සහිත කිරිපිටි ඒක ගෙන්නන්න දෙන්න කියලා. ඒකෙන් ගෙන්නන්න අර සුපුරුදු වික්‍රමරත්නට දෙනවා. වික්‍රමරත්න ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේට රුපියල් මිලියන 238කට. ඒතර සෞඛ්‍ය අඩුම තරමේ රාජ්‍යයේ සෞඛ්‍ය අංශයට අවශ්‍ය වී තිබෙනවා කිරිපිටි. ඉතින් ඒ කිරිපිටිට දෙන්න පුළුවන් මේ හයිලන්ඩ් එකේ නිෂ්පාදනය කරලා මේ කිරිටික අරගෙන. ඒතර අලුතෙන් ලොකු පාරිභෝගිකකම යන්න ඕනේ නැහැ. ලොකු වෙළඳ ශාලයක් හදන්න ඕනේ. අඩුම තරමේ රාජ්‍ය ආයතනවලට ලබා දීමේ හැකියාවකුත් තිබෙනවා. ඒවත් පිටරටින් ආනයනය කර සෞඛ්‍ය අමාත්‍යාංශයත් තමන්ගේ ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වෙන කිරිපිටි ගෙනන්නේ වික්‍රමරත්න සමාගම හරහා පිටරටින්. වික්‍රමරත්න දෙන්නේ කැබිනට් අනුමැතියකින් මේ ටෙන්ඩර් පටිපාටිකින් තොරව. මේක තමයි සිද්ධ කළා. ඒ නිසා මේ සියල්ලංගෙන් පෙන්නු කරන්නේ කිරි ශේස්ත්‍රයේ කිරි සුදු වුණාට ඉතාමත් කළු පැහැයි ක්‍රියාවලියක් මේක තුල සිද්ධ වෙමින් තිබෙනවා. ඉතාමත් අනතුරුදායක ක්‍රියාවලියක් සිද්ධ වෙමින් තිබෙනවා. ඒ නිසා කිරි ගොවි ජනතාවගිනුත් සාමාන්‍ය ජනතාවගිනුත් අපි ඉල්ලා හිටින්නේ මේ කිරි විකුණා ගැනීමේ මතුවී තිබෙන අර්බුදය හුදු කිරි විකුණා ගැනීමේ අර්බුදයක් නෙවෙයි ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියේ ගැටලුවක්. ඒ වගේම මිල්කු ආයතන මුළුමනින්ම කාබාසනය කරලා පෞද්ගලීකරණය කිරීම සඳහා දරන ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් කියලා අපි මේ රටේ ජනතාවට දැනුම් දෙන්න කැමතියි. ඒ වගේම තවත් කරුණු කීපයක් තිබෙනකොට මේ අදහස් ඉදිරිපත් කරන පිබ්බිමල් සහෝදරයා මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරා. ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි අද දිනේදී ඔබ හමුවේ මූලික කරුණු දෙකක් ඊයේ දිනේ තුලත් අද දිනේ තුලත් සිදුවෙන කරුණු දෙකක් පිළිබඳව තමයි රටේ ජනතාවගේ අවධානය යොමු කරන්න මේ මාධ්‍ය සාකච්ඡාව සූදානම් කළේ. එහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කරන ඊළඟ කාරණේ බවට පත් වෙන්නේ ඊයේ දිනේදී විශේෂකාර්ය බලකාට සම්බන්ධ සෙබළුන් පිරිසක්ගේ මැදිහත් වීමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය ප්‍රදේශයේ නිදන් කැඩීමට අදාළව තියෙන සිද්ධිය. ඒක බොහෝ ජනමාධ්‍ය වාර්තා කරපු නිසා ඒ සිද්ධිය පිළිබඳව මම හිතන්නේ විශාල කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. ඔබ දන්නවා ජනමාධ්‍ය සියල්ලම වාර්තා කරා. ඒ වගේම මේ ප්‍රදේශවාසීන්ගෙන් අපි සොයලා බැලුවා. ඊටාම පැහැදිලි විශේෂකාර්ය බලකාට සම්බන්ධ සෙබළුන් බැකෝ යන්ත්‍ර අරගෙන ගිහිල්ලා තමන්ගේ හමුදා වාහන T50 තුවක්කු බෝම්බ අරගෙන ගිහිල්ලා මේ නිදම් මංකොල්ලයට සම්බන්ධ වුණා කියන්නේ. ඒ වගේ මේ නිදම් මංකොල්ලය වළක්වන්න විලච්චියේ ප්‍රදේශවාසී ජනතාව මැදිහත් වුණාට පස්සේ පොලිසිය මැදිහත් වෙලා අද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ලව්වා රජයේ ප්‍රකාශයට පත් කළ තිබ්බා මේකට කිසිම විශේෂකාර්ය බලකායේ සම්බන්ධයක් නැහැ කියලා. ඒ නිසා තමයි අපි ජනතා මිත්‍ර වශයෙන් කල්පනා කළේ මේ සිද්ධිය හා සම්බන්ධව පැන නගින ගැටලු රාශියක් තිබෙනවා. ඒ පිළිබඳව මේ රටේ ජනතාවගේ අවධානය යොමු කළ යුතුයි කියලා. දැන් ඔබ දන්නවා පසුගිය වසරක දෙකක කාලයක් තිස්සේ මේ රටේ ඊටාම විශාල වශයෙන් මේ නිදන් කැඩීම්, ඒ වගේම ඓතිහාසික සිද්ධාස්ථාන බින් දැමීම්, ඒ වගේම පෞරාණික වස්තු මංකොල්ල කෑම පිළිබඳව ප්‍රවෘත්ති කතා ආරංචි විශාල වශයෙන් පසුගිය කාලේ ප්‍රචාරයට ලක් වුණා. ඒ වගේම ඒවාට රජයේ දේශපාලනඥයන්, රජයේ ආරක්ෂකාංශ සම්බන්ධය ගැන පිළිබඳවත් විශාල වශයෙන් කටකතා සහ තොරතුරු ආරංචි මාත්‍ර පැතිරුණා. නමුත් ඒවා පසුගිය කාලයක් මෙයාතක් වෙනකම්ම ඒවා සනාත උනේ නැහැ. මේවට රජයේ තියෙන සම්බන්ධය මොන වගේද කියලා. මොකද ඒවා සම්බන්ධව තොරතුරු සනාත උනේ නැත්නම් ඒ පිළිබඳ තොරතුරු හරහා පරීක්ෂණ කළ යුතු පොලිසිය සහ ආරක්ෂක අංශ ඒ පිළිබඳ පරීක්ෂණ කළෙත් නැති නිසා. ඒ අතර වාරේ තමයි ඔබ දන්නවා පසුගිය දින කිහිපයකට කලින් සතියකට දෙකකට කලින් ජාතික කෞතුකාගාරේ කඩුවක් ඇතුළු තවත් පෞරාණික වශයෙන් වඩගත් උපකරණ රාශියක් නැති වුණා. ඒකම ඔබට මතක ඇති ඊට කලින් මාස කිහිපයක් තිස්සේම තිබුණා ග්‍රීසියක්කු පිළිබඳ කතාව ආපු වෙලාවෙත් ජනතාව පැහැදිලිවම කිව්වා සමහර ග්‍රීසියක්කුන්ගේ සිද්ධීන් වලට අදාළ තැන්වලදී අහවල් තැන විශේෂකාර්ය බලකාය හිටියා, කලින් ඇවිල්ලා හිටියා, සමහරලාට ජනාධිපති ආරක්ෂක අංශය හිටියා, සමහර පොලිසිය අය හිටියා, හමුදාවේ අය හිටියා කියලා ජනතාව කිව්වා. එතකොට ඒ කාලෙම තමයි දුටුගැමුණු රජතුමා කඩුවක් සෙවීම පිළිබඳ විශාල සාකච්ඡාවක් මේ රටේ ඇති වුණේ නිදම් මංකොල්ලයත් එක්ක. එතන මේ හැම අවස්ථාවකදී නිදන් කැඩීම්,
පුටු නැතිවීම, කෞතුකාගාරේ කඩු නැතිවීම, දුටුගැමුණු රජුරුවන්ගේ කඩුව සෙවීම මේ සියලු දේවල් වලට අදාළව ගත්තොත් එහෙම රජයේ පැත්තෙන් නිශ්චිත අදාළ වකියුතු කිසිම කෙනෙක් මේ අත්අඩංගුවට අරගත්තේ නැහැ. ගම්වාසීන් වශයෙන් සමහර තැන්වලදී වෙච්ච දේවල් මිසක් ආරක්ෂක අංශ ඍජුව මැදිහත් වෙලා අපි දැක්කේ නැහැ මේ කිසිම ප්‍රබල සිද්ධියකට අදාළව. අත්අඩංගුවට ගැනීමක් හරියාකාර පරීක්ෂණයක් සිද්ධ වෙනවා. නමුත් ඊයේ විලච්චීදී සිදුවෙච්ච සිදුවීම ඉතා පැහැදිලි මේ මහා පරිමාණ මට්ටමින් සිද්ධ වෙන මේ නිදන් කැඩීම් පෞරාණික වස්තු මංකොල්ල කෑම් මේවා පිටුපස්සේ නිශ්චිත වශයෙන් මේවා සිදු කරන්න ප්‍රධාන වශයෙන් මේවා සිදු කරන්නේ රජයේ අනුදැනුම මත රජයේ ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශයට සම්බන්ධ හමුදාව විශේෂ කාර්ය බළකාය සහ පොලිසියට සම්බන්ධ විවිධ කණ්ඩායම් කෙනෙක් ඊයේ විලච්චේදී ඔප්පු වුණා. ඒක තවදුරටත් අපිට සැකයෙන් තොරව ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. ඒක සැකයෙන් තොරව ඔප්පු වෙලා අවසන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා හත් පොලේ ගාගෙන මොනවා කිව්වා. මොකද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා හත් පොලේ ගා ගැනීමක් වශයෙන් අපි දකින්නේ මේ රූපානි මාධ්‍යවලින් පෙන්නවා අර ඒ බිලි පූජාවට ගන්න බලිතොවිල් වලට ගන්න ඒවා ඒ සියලුම දේවල් සහිතව අරගෙන ගිහිල්ලා ඒ ගම්වාසීන්ට කිසිම උමනාවක් නැහැ මේ විශේෂකාර බලකායේ සෙබළුන්ට පහර දෙන්න. ඒ වගේම විශේෂකාර බලකායේ සෙබළුන් ඇත්ත දෙයකට නංගී අර පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කිතුල් ගහන්නක මිනිහා කියන කතාව කියනවා. මෙන් කඩපු නිදානයක් කලින් හංගපු නිදානයක් නැවත හොයන නංගියේ විශේෂකාර බලකාය කට්ටිය මොකටද මේ පැනලා දුවන්නේ? දැන් පුත්තලමේදී දීවරයට වෙඩි තිබ්බෙත් මැරුවෙත් ඔය විශේෂකාර බලකාය තමයි. මිදන් කඩන්න ඇවිල්ලා මිනිසුන් අතට අහුවෙච්ච නිසා තමයි තුවක් T50 කරේ එල්ලගෙන පණේපා කියලා දුවන්නේ. ඒ නිසා බරපතල වශයෙන් අපි දකින්නේ අද මේ රටේ බරපතලම තත්ත්වය තමයි මොකද්ද? රටේ කුඩු ගෑවාරම්කාරයෝ, රටේ නිදම් මංකොල්ලකරු, රටේ පාතාලය ඒ කටයුතු කරන්නේත් රජයට සම්බන්ධ ආරක්ෂක අංශ සහ ඒවා අත්අඩංගුවට ගන්න තියෙන. ඒවාට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න තියෙන පොලිසියව දාගෙන තමයි අද මේ රාජපක්ෂ ආණ්ඩුව ඒ අපරාධකරුවන් නිදොස් කරන්නේ ඒ අපරාධ සාධාරණීකරණය කරන්නේ. ඒ වගේම ඔබ දන්නවා පසුගිය කාලේ සුදු වෑන් පිළිබඳව අවුරුදු ගාණක් තිස්සේ සුදු වෑන් වලින් ඇවිල්ලා ජනතාව පැහැර ගැනීම පිළිබඳව පුද්ගලයන් පැහැර ගැනීම පිළිබඳ සිදුවීම් රාශියක් වාර්තා වුණා. ඒ පිළිබඳවත් විශාල වශයෙන් රජයේ ආරක්ෂක අංශ පොලිසිය දිහාවට චෝදනා ඉදිරිලා වුණා. නමුත් රජයේ පැත්තෙන් රජයේ ඉන්න හමුදා මාධ්‍ය ප්‍රකාශ විවිධාකාර මාධ්‍ය ප්‍රකාශක ගොඩක් ඉන්නවා. ඒ හැම මාධ්‍ය ප්‍රකාශකයන්ම පහුගිය කාලේ කීකේ හිටියේ මේ සුදු වෑන් වලට රජයේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. නමුත් ඔබ දන්නවා මීට මාස කිහිපයකට කලින් කොළොන්නාව නගර සභාවේ නගරාධිපතිවරයා අතර පැහැරගෙන යන්න සුදු වෑන් එකකින් ආවට පස්සේ ඔහුගේ ආධාරකරුවන් ඒ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තට පස්සේ පැහැදිලිව ඔප්පු වුණා. ඒ සුදු වෑන් එකේ හිටියේ හමුදා සොල්දාදුවන් කියලා. ඒතර ජනාධිපතිවරයාට සම්බන්ධ ආරක්ෂක අමාත්‍ය සම්බන්ධ හමුදා සොල්දාදුවන් තමයි නගරාධිපතිවරයා උස්සගෙන යන්න ආවේ කියලා. ඒ අවස්ථාවේදීත් අත්අඩංගුවට ගත්ත මේ හමුදා සොල්දාදුවන්ට මොකද්ද වුනේ? ඒ ප්‍රදේශයේ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇවිල්ලා නිදහස් කරගෙන ගියා. අද වෙනකන් කිසිම නීතියක් කිසිම දෙයක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වෙලාවෙත් ඔය පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වේ මේකට මේ අය හමුදාවේ නෙමෙයි ජනාධි වශයෙන් ඒත් හත් පොලේ ගහගත්තා. ඒත් අර කිතුල් ගහකට ගියපු මිනිහා කියපු කතාව ටික තමයි කිව්වේ. ඒ නිසා ජනතාවට වශයෙන් අපි දකින්නේ මේ සිද්ධි දෙකම විලච්චින් දන් කැඩීම, කෞතුකාගාරින් දන් කැඩීම. ඔබ දන්නවා කෞතුකාගාරින් දන් කැඩීම සම්බන්ධව කෞතුකාගාරයේ උපකරණ පැහැර ගැනීම සම්බන්ධව රජයේ ඇමතිවරයෙක්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් වුණා පැහැදිලිවම ජනමාධ්‍යවලින් වාර්තා කරා. ඒතර මේ විහිළුකාර ප්‍රකාශ අපේන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාම තමයි කිව්වේ ඒකට අදාළ ඇමතිවරයා සම්බන්ධ නැහැ කියලා. ඒ වගේ වගකීම සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ජනතාවම වශයෙන් දකින්නේ අද රටේ ඊටාම බරපතල තත්ත්වයක් ඇතිලා තිබෙන එක තමයි අද රාජපක්ෂ පාලනය අර්ධ මිලිටරි නීති විරෝධී පාලනයක් ගෙනියනවා. රජය යටතේ තිබෙන පොලිසිය හමුදා විශේෂකාර බලකාය වගේ ඒවා රාජකාර සීමාවෙන් එහාට යොදාගෙන ඒවා නොනිල මිනීමරු කණ්ඩායම් විදියට හොර කණ්ඩායම් විදියට කුඩු ජාවාරම් කරුවන්ට ආරක්ෂා සපයන කණ්ඩායම් විදියට ඔවුන් යොදා ගන්නවා කියන එක දැන් මේ සිද්ධි ගණනාවෙන් ඔප්පු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පොලිසිය යොදාගෙන ඒ මිනීමරුම් ජාවාරම් නිදන් කැඩීම් සාධාරණීකරණය කරන්නත් පොලිසිය යොදාගෙන තිබෙනවා. ඒ නිසා
අපි විශ්වාස කරනවා මේවා මේ තනි පොලිස් නිලධාරියාගේ, තනි ආරක්ෂක බටයාගේ, තනි STF සමාජික ගුමනාම මත සිද්ධ වෙන දේවල් නෙමෙයි. මේවා පැහැදිලිවම දිගු කාලීන වශයෙන් අත්තරංගුවටපත් වෙන්නේ නැතුව, පරීක්ෂණ පවලටපත් වෙන්නේ නැතුව මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියන්නේ පැහැදිලිව මේවා රජයේ දේශපාලන අනුදැනුම ආරක්ෂාව අවස්ථාවේ මත සිද්ධ වෙන කාරණා. ඒ නිසා ජනතාවමත වශයෙන් අපි මෙහිදී විශේෂයෙන් මේ විශේෂකාර බලකායට සම්බන්ධ පුද්ගලයන් විසින් නිදම් මංකොල්ල කන්න ආපු වෙලාවේදී තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැන හිතන්නේ නැතුව ඒ රටේ පෞරාණික වස්තු මංකොල්ල කන්න ආපු පුද්ගලයන්ට විරුද්ධව අභීතව නැගී සිටලා ඒ ඔවුන්ට විරුද්ධව උද්ඝෝෂණ කළ උන් පළවා හැරලා අද මේ රටට මේක නිශ්චිත වශයෙන් සනාථ කරන්න ඉදිරිපත් වෙච්ච විලච්චේ ජනතාවට උන්ගේ වීරත්වයට අපි අපේ ගෞරවය පුද කරන්න කැමති අංකයකට. ඒ වගේම අපි මේ රටේ ජනතාවට කියනවා, ඒ වගේම රජයට අවධාරණය කරනවා. ඔබ දන්නවා ජාතික රූපවාහිනියට මර්වින් සිල්වා ඇමතිවරයා කඩාගෙන පැනලා එතන කරපු මරකම් වලට විරුද්ධව ජාතික රූපවාහිනියේ සේවක සේවිකාව ප්‍රතිචාර දක්වුවට පස්සේ ඔබ දන්නවා මේවට පිළිතුරු හම්බ වුණේ ඔවුන්ගේ ගෙවල් වලට ඇවිල්ලා කටවල් කපලා, බස් වලට ඉඳනකොට බෙලි කපලා, එහෙම තමයි ප්‍රතිචාර ලැබුණේ. ඒ නිසා අපි විශේෂයෙන් මේ රටේ ජනතාවට අවධාරණය කරන අවධානයෙන් සිටින්න කියලා, ඒ වගේම රජයට බල කර සිටිනවා විලච්චියේ ජනතාවට එරෙහිව පොලිසියෙන් හෝ ආරක්ෂක අංශ වලින් හෝ ආණ්ඩුවේ නොනිල මැර මිනිමරු හමුදා කණ්ඩායම් වලින් කිසියම් හෝ පැහැර ගැනීම, පහර දීම්, ඒ වගේම පලි ගැනීම විවිධාකාර විදිහට පුළුවන්. ඉදම් ප්‍රශ්න හරිය දාගෙන පලි ගන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා මේ පලි ගැනීම නොකළ යුතුයි. ඒ සිදුවීමේ අනතුරු අපි මේ රට ජනතාවට ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි මේ රට ජනතාවට ඉදිරිපත් කරන්න කැමතියි. මීට කලින් මේ රටේ තිබිච්ච ආණ්ඩුව මොකද්ද කළේ? මීට කලින් තිබිච්ච ආණ්ඩුත් වෙනත් පාලනන් වලදී හොරුන්ව, කුඩු ජාවාරම් කරුවන්ව, නිදන් හොරුන්ව වුණ ආරක්ෂා කළා. ආණ්ඩුවෙන් කරේ ජාවාරම් කරුවන්, නිදන් මංකොල්ල කරුවන් ආරක්ෂා කරා. දැන් රාජපක්ෂ පාලනයේ තියෙන වෙනස මොකක්ද? රාජපක්ෂ පාලනයේ තියෙන වෙනස තමයි කලින් පාලන කරේ ජාවාරම් කරුවන්, නිදන් මංකොල්ල කරුවන් ආරක්ෂා කිරීම. රාජපක්ෂ පාලනය තමන්ම නිදන් කඩනවා. තමන්ම කඩු උස්සනවා. තමන්ම ඔටුනු උස්සනවා. තමන්ම සුදු වෑන් දානවා. ඒ නිසා අපි අවසාන වශයෙන් බල කර කියා සිටින්නේ අපි රාජපක්ෂ ජනාධිපතිට අභියෝග කරනවා පුළුවන් නම් තමන්ගේ යටතේ තියෙන අමාත්‍යාංශික සමාජිකව මේ STF කාර්ය බලකාය කියලා කියන්නේ විශේෂ කාර්ය බලකාය කියන්නේ පුළුවන් නම් මේ පුද්ගලයන් විරුද්ධව නීත්‍යානුකූල දඬුවම් දෙන්න, පුළුවන් නම් විලච්චියේ මේ දූෂණයට විරුද්ධව නැගී සිටින ජනතාව වෙනුවෙන් තමන්ගේ පැත්තෙන් මොකද යකඩයට සම්මාන දුන්න ජනාධිපතිවරයෙක්නේ. ඒ නිසා අඩු ගානේ මේ වැදගත් දේ කරු මිනිස්සු වෙනුවෙන් අඩු ගානේ තමන්ගේ ප්‍රණාමය පුද කරන්න. ඒ වගේම අපි අවසාන වශයෙන් මේ රට ජනතාවට කියන්නේ ඉතා පැහැදිලි රාජපක්ෂ ජනාධිපතිවරයාත් ඔහුගේ හමුදාත් ඔහුගේ පොලිසියත් එකතු වෙලා මේ රට ප්‍රජාතන්ත්‍ර විරෝධී අනීතික අවනීතික තත්ත්වයකට පත් කරලා ඉවරයි, පත් කරමින් යනවා. ඒ නිසා එයට එරෙහිව විලච්චියේ ජනතාවමින් නැගී සිටින්න කියන ඉල්ලීමත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමැතියි. තිබෙනවා ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාම ඉදිරිපත් කළද කැබිනට් පත්‍රිකාවක් 2013 3 මාසේ 15 වෙනිදා. මේ වන විට මෙම ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි තොග අවසන් වීමට ආසන්න බැවින් ත්‍රිපෝෂ නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙය කඩිනම මිලදී ගැනීමට අත්‍යවශ්‍ය වේ. එතකොට ත්‍රිපෝෂ අතිරේක වශයෙන් අතිරික්ත නිෂ්පාදනයක් හදලා තියෙනවා නම් ඒ හදලා තියෙන්නේ පිටරටින් කිරිපිටි ගෙනල්ලා. ඉතින් මම සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරී නෑ මේ කිරිපිටි බිස්නස් කරන්න. සෞඛ්‍ය අමාත්‍යාංශේ කාර්යභාරයේ වියුත්තේ ඔවුන් ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට සෝයා ඔවුන් වවන්නේ යන්නේ නැහැ. තිරිඟු ඔවුන් වවන්නේ යන්නේ නැහැ. කිරි නිෂ්පාදනය කරන්න ඔවුන් යන්නේ නැහැ. ඔවුන් ඒවා අනෙක් අංශවල මිලදී ගන්නවා. ත්‍රිපෝෂ සකස් කිරීමට අවශ්‍ය අතුරු බහන්න. ඉතින් ඔවුන් විසින් මිලදී ගත යුත්තේ ඔවුන්ගේ අවශ්‍යතාවයට පමණයි. දැන් කිරිපිටි පිට රටින් ගෙනල්ලා, සෝයා පිට රටින් ගෙනල්ලා, වැඩිපිර ත්‍රිපෝෂ හදලා විකුණන්න හදන එකේ තියෙන වෙන මොකක් හරි ජාවාරමක් වෙන්න ඕන. එසේ නැතුව එවැනි අවශ්‍යතාවයක් නම් කිසිසේත්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට පැන නගින්න හේතුවක් නැහැ. මොකද ඔවුන් විසින් නිෂ්පාදනය කළ යුත්තේ ඔවුන්ට අවශ්‍ය ත්‍රිපෝෂ ප්‍රමාණය පමණයි. ඊට අමතරව මොන හරි තියෙනව නැත්තම්
ඔහු කරපු ප්‍රකාශයේ තිබුණේ කිසියම් පිරිසක් ඇවිල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරාලු මීට අවුරුදු 4කට පෙර ගොඩ ගන්නා ලද නිදානයක් තව තැනක වලල්ලා තිබෙනවා එතනින් ගොඩ ගන්න යන බව. ඒ නිසා පොලිස් මූලස්ථානයේ මෙදිහත් වී STF කණ්ඩායමක් කැරියන. මොකද මේකට උත්තර කීපයක් ඔහු හදාගන්නවා. එකක් තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාගේ පළවෙනි ඉදිරිපත් කිරීම සිදු විය යුතු වන්නේ කවර හෝ පොලිස් කොට්ටාසයක සිද්ධ වෙන අපරාධයක් හෝ හොරකමක් පිළිබඳ එම පොලිස් කොට්ටාසේ නිලධාරීන් යොදවන්න ඕන. ඒකෙන් බේරෙන්න ඔහු කියන කිසියම් පිරිසක් ඇවිල්ලා මම දන්නේ පිරිස ගැන තාම ඔහු කියලා නැහැ. පොලිස් මූලස්ථානයට කරන ලද පැමිණිල්ලක් නිසා යවුවා. මට තේරෙන්නේ නැහැ ඇයි මේ පිරිස ළඟම තියෙන විලච්චි පොලිසියට ගියේ නැත්තේ කියලා. පොලිස් මූලස්ථානෙම හොයාගෙන ආවේ කොළඹට. ඒක කියන. ඔව් ගහ පැමිණිලි සටහන් තියෙන්න ඕන. ඊළඟ ඔහු පවසනවා ඒ අය ඒ ගත්තු අයව අල්ලන්න යනකොට ඒගොල්ලෝ දිව්වා කියලා. ඒතර ගම්මු ඉතා පැහැදිලි ලෙසකින් ඒතර බැකෝ යන්ත්‍ර තිබ්බා කියලා. ඒතර දුවපු අය දිව්වේ බැකෝ යන්ත්‍ර කරේ තියාගෙනද? අපිට අහන්න තියෙන්නේ. ඒ ගම්මු ඉතා පැහැදිලි ලෙසම කියනවා ඒ බැකෝ යන්ත්‍ර STF එකේ නිලධාරීන් බලාගෙන සිටියදීම එතනින් ගෙනහන්න ඉඩ දුන්නා කියලා. ඒ ඔබ දකින්නේ tie වලත් බැකෝ යන්ත්‍ර පාවිච්චි කරලා මේ හාරලද වලක්. ඒ නිසා හරි පැහැදිලි මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට පැවරී තියෙන ඩියුටිය. ආණ්ඩුව මැදිහත් වෙලා නිදම් මංකොල්ල කෑම් සුදු වෑන් ඉස්සිලි ඒ අපරාධ කරනවා. ඒ අපරාධ වලින් බේරා ගැනීම සඳහාද මාධ්‍ය ප්‍රකාශයේ කාර්යභාරය බවට පත් වී තිබේ. ඒ නිසාද පොලිසියේ කාර්යභාරය අපරාධ වැළැක්වීම වෙනුවට ආණ්ඩුවේ අපරාධ වසන් කර ගැනීම සඳහා තමන්ගේ කාර්යභාරය ඉටු කරන තැනට අද පොලිසියේ කාර්යභාරය ලඝු වෙලා තියෙනවා උනන වෙලා තියෙනවා. මම හිතන්නේ හකීම් මැතිතුමාගේ මතේ නම් අපි දැනගන්න ඕනේ නැහැ. මොකද එතුමා අද එකක් කියයි හෙට තව එකක් කියයි. ඔබට මතක ඇති පසුගිය ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපතිවරු අහෝසි කිරීම වෙනුවෙන් ඔහු වේදිකාවට නැංගා. ඊළඟ පාර්ලිමේන්තුවේදී විධායක ජනාධිපතිවරුයේ දෙවරකට වඩා වැඩියෙන් ඉදිරිපත් වීමට අවශ්‍ය වෙන සංශෝධනයට සහාය දුන්නා. එතකොට ඒ එකිනෙකට විධායක ජනාධිපතිවරු අහෝසි කිරීමෙන් වෙනුවෙන් පෙනී සිටින හකීම් ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තුවේදී අත උස්සනවා ජනාධිපතිවරණයට දෙවරක් ඉල්ලීමේ සීමාව ඉවත් කිරීමට. ඒ නිසා ඔහු අද එකක් කියලා හෙට එකක් කියලා තව මොකක් කිව්වත් ඔහුගේ ප්‍රකාශ වැදගත්මකුත් නැහැ. ඔහුගේ ප්‍රකාශ වලට ඒ තරම් අපි බලයක් ලබා දිය යුතුත් නැහැ. අප ඉදිරිපත් කරන්නේ මේකයි. අපේ රට සිංහල දෙමළ මුස්ලිම් කියලා ප්‍රධාන භාෂාවන් දෙකක් කතා කරන ප්‍රධාන සංස්කෘතික තුනකට උරුමකම් කියන බහුජාතික රාජ්‍යය. මේ බහුජාතික රාජ්‍ය තුල ඒ ජන කොට්ටාසයන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන්, ආගමික අනන්‍යතාවයන්, භාෂාමය අනන්‍යතාවයන් සුරක්ෂිත කොට වර්ධනය කිරීමට අවශ්‍ය වෙන දායකත්වය සැපීම රජයේ සහ ජනතාවගේ වගකීමක්. රජයේ මැදිහත් වී කවර හෝ ජන කොට්ටාසයක සංස්කෘතික ඒ හර පද්ධති විනාශ කරන්න උත්සාහ කරනවා නම්, ආගමික හර පද්ධති විනාශ කරන්න උත්සාහ කරනවා නම්, භාෂාමය අයිතීන් විනාශ කරන්න උත්සාහ කරනවා නම් ජනතා විමුක්ති පෙරමුණ ඒ කිසිසේත් අනුමත කරන්නේ නැහැ. අනුමත නොකරනව පමණක් නෙවෙයි එවැනි තත්ත්වයන් පරාජයට පත් කිරීම සඳහා අපි පැත්තෙන් කළ යුතු උපරිම දියත් වීම කරනවා. දඹුල්ලේ සිද්ධියත් අපි තේරුම් ගන්න මේ පොදු ක්‍රියාවලිය තුල. ඒ වැදගත් නෑ. ඒ එතන තිබෙනවාද වෙන තැනකද තියෙනවාද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ ජනතාවගේ ආගමික අයිතීන් සුරක්ෂිත කරන්න රජය බැඳී සිටිනවාද? ඒ කරනවාද? එතකොට ඒ අනුව ඒ ජන කොට්ටාසයන්ට තම තමන්ගේ ඓතිහාසික බැඳීම් සහ ඓතිහාසික සංස්කෘතීන් හරපද්ධතීන් අනුව ආගමික වේවා භාෂාමය වේවා සංස්කෘතිමය වේවා නිදහස තියෙන්න ඕන. එතකොට ඒ බලන්න එතන තිබෙන්නේ කවදා සිටද ඒ වර්ධනුනේ කොහොමද ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක නෙවෙයි අදාළ වෙන්නේ. අදාළ වෙන්නේ පොදු අයිතිය ආරක්ෂා කරන්න සූදානම්. ඒ පොදු අයිතිය ආරක්ෂා කරන්න සූදානම් නම් එම මුස්ලිම් දේවස්ථානයේ මේ ස්ථානයේ ඉතිහාසය සිට කොට නැගී තිබෙන තැනක් නෑ. එතන ආරක්ෂා විය යුතුයි. ඒක පිළිබඳ විවාදයක් නෑ.
ඔව් ඒ කියන්නේ අපි ගාව ආගමික සිද්ධාස්ථානවලටත් ඒ කියන්නේ දැන් අපි බෞද්ධ ආගම නම් ගත්තොත් නින්දගම් හරහා දේවාලගම් හරහා පූජා උප්පු හරහා තමන්ගේ බල සීමාවන් තීරණය කරලා තිබෙනවා. ඒතොර ඒවා එක්තරා ඓතිහාසික යුගයකදී දැන් කතරගම දේවාලයට අවශ්‍ය ඉඩම් ගත්තොත් ඔය වැල්ලවාය පැත්ත දක්වන වෙන කතරගම දේවාලයේ ඉඩම්. හැබැයි දැන් ඒ වගේ සාමාන්‍ය ජනපදිතකින් පදිංචි වෙලා සිටිනවා. ඒ නිසා දැන් කතරගම දේවාලයේ ඉඩම් වල පදිංචි වෙලා සිටින ජනපදිකයන්ගේ ප්‍රධාන ඒ පදිංචිකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් බවට පත් වෙලා තිබෙන්නේ ඔවුන්ට නිසි පරිදි ඔප්පුවක් ලබා දෙන්න කියලා. ඒ නිසා කවදාවත් ඒවා මේ අවසන් ලෙස බෙදා වෙන් කරන ලද තැන් නෙවෙයි. එහෙම හිතන්න ගියොත් මේකේ අපිට කොතනකවත් ගයක් හදා ගන්නත් බැරි වෙවි, පදිංචි වෙන්නත් බැරි වෙවි, টয়ලට් හදන්නත් බැරි වෙවි අඩුම තරමේ. එහෙම තත්ත්වයක් ඇති වෙන නිසා සමාජයක් ඉදිරියට යනකොට ඒ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ඒ වගේ වෙනස්කම් සිද්ධ වෙන්න ඕනේ.